සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම සති 6ක් ඇතුළත කොවිඩ් එන්නත් ලබා දීමේ සූදානමක්. මේ වසරේ සිදු වූ මාතෘ මරණවලට ප්‍රධානතම හේතුව කොවිඩ් වෛරසය බව හෙළිවෙයි. මාතෘ මරණවලට මේ වසරේ ප්‍රධානතම හේතුව කොවිඩ් ආසාදනය වීම අපිට පෙන්눔 කරන්න වෙනවා. මෙරටදී වාහන එකලස් කිරීමට අවසර. දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල ඇති බවට ප්‍රකාශයක්. කියුබාවේ ලදරුවන්ටත් කොවිඩ් එන්නත්. තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එම පිරිස අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයන් 7 දෙනෙකුද ඇතුළත්. මේ අතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ දෛනික වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන මට්ටමකට අඩු වී නොමැති බවයි. සැප්තැම්බර් මාස 5 වනදා සිදු වූ කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගියා. එලෙස වාර්තා වූ මරණ අතරට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකුද ඇතුළත්. එමෙන්ම මියගිය පිරිස අතරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 133 දෙනෙකුද ඇතුළත්. මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 93 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 97 දෙනෙකු වනවා. හැබැයි අපි දන්නවා තවමත් අපේ මරණ සංඛ්‍යාව පිළිබඳව අපිට නම් සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා අපිට තවදුරටත් මේ රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමටත් ඒ වගේම මේක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් අවශ්‍ය වෙනවා. නමුත් හැමදාම නීතියෙන් මේ සංචරණ සීමා පවත්වාගෙන යාම ප්‍රායෝගික නැහැ. මේ අතර ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 3182ක් මෙරටින් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 4,65,940ක් ලෙසයි. දිනපතා වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දකිනවා. නමුත් අපි දන්නවා මේ මොහොත වෙනුවකට අතිවිශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් කරමින් හොයාගන්නා රෝගීන් වාර්තා වෙන එක ප්‍රමාද වෙනවා. අපිට අද දිනේදී වාර්තා වුණේ 3000 ගණනක් ඇන්ටිජන් පරීක්ෂණ. නමුත් වෛද්‍ය සැපයුම් අංශය දිනපතා 35000 ඉක්මෝලා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රටට බෙදා හරි. ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් අතිවිශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් මේ මොහොතේ කෙරෙනවා. මේ කෙරෙන අය අතරින් ලබා ගන්නා වූ පොසිටිව් ලෙඩ පිළිබඳව තොරතුරු සමහර වෙලාවට දිනපතා ලැබෙන්නේ නැහැ. නමුත් අපිට බැලුම්බැලමට පෙනෙනවා මේ වන විට දිනපතා වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව නිගමනයකට එන්න තවම කල් වැඩි. නමුත් අපි මේක සතුටුදායක සහ මේ හොඳ පැත්තක් ලෙස අපි සලකා කටයුතු කිරීම වැදගත් වෙනවා. පහුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී මව්වරුන් 5500ක් පමණ කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බවට අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මව්වරුන් අතරින් මව්වරු 40 දෙනෙක් අද වෙනකොට මිය ගිහින් තියෙනවා. මේ දත්තයන් එක්ක බලනකොට මාතෘ මරණවලට මේ වසරේ ප්‍රධානතම හේතුව විදියට කොවිඩ් ආසාදනය වීම අපිට පෙන්눔 කරන්න වෙනවා. සියලුම මව්වරුන් එන්නත් කරණය කරොත් අපිට යම් දුරකට රෝගීන් මව්වරුන් සංකුලතාවයන් වලට පත්වීම සහ මව්වරුන් අතර ඇතිවන මරණ අපිට අවම කරගන්න පුළුවන් වෙයි. විශේෂ වෛද්‍ය රැකවරණයක් යටතේ එන්නත් කරණය කිරීමට අවශ්‍ය මව්වරුන් ඉන්නවා නම් ඒ මව්වරුන් සාකච්ඡා කරලා ළඟම තියෙන විශේෂඥ වෛද්‍යවරුන් සිටින රෝහලට යවලා එන්නත් කරණය කිරීමට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. වියෝ වෙච්ච ගොඩක් මව්වරුන්ට
සංකුලතාවයන් වෙනත් රෝගාබාධ තිබිච්ච මව්වරු විදියට තමයි දැක්කේ. ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් වෙනත් රෝගාබාධ හෝ ගර්භණී අවස්ථාව නිසා ඇතිවෙච්ච සංකුලතාවයන් තියෙනවා නම් කොයිම අවස්ථාවකවත් නිවසට වෙලා ඉන්න එපා. තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍යවාදී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අමතන්න. එහෙම නැත්නම් තමන් පරීක්ෂා කරන විශේෂඥ වෛද්‍යවරයා අමතන්න. තමන්ගේ රෝග ලක්ෂණ ගැන දැනුවත් කරලා ඒ සංකුලතාවයන් තියෙන පුද්ගලයන් නම් අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න අවශ්‍යයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මහතා සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ එක් වුණා. සැප්තැම්බර් 5 වනදා සිට මෙරට ජනගහනයෙන් 85.7%කට වඩා එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති අතර 61.94%කට වඩා එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. මේ අතර කොළඹ ගම්පහ කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20-30 අතර වයස්වල පසු වන තරුණ තරුණියන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අදත් සිදු වුණා. ඒ අර්ථය ලබා දෙන්නේ සයිනෝෆාර්ම් වෙන්නතයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාර මහදේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී එන්නත් ලබා දීම සිදු වෙනවා. දැන් අපි සංචරණ සීමා පනවල එක ප්‍රභේදයක් පාලනය කරනකොට තව විවිධ ප්‍රභේද එන්න පුළුවන්. ඒ නිසා මේ වෛරසයත් එක්ක ජීවත් වෙන්න කොහොමද කියන එක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ හුරු පුරුදු කිරීම වැදගත් වෙනවා. ඒකදී අංක 1 වෙන්නේ එන්නත් කරන. ඒ නිසා තවමත් එන්න තරම් නැත්තම් වර්ගය තෝර ඉන්න එපා. සමුන්ට ලැබෙන පළවෙනි එන්නත ළඟම තියෙන සායනය ලබා දෙන්න. දැන් 20ට වඩා වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙන්න රජය කටයුතු කරලා තියෙනවා. වසංගත රෝග විද්‍යායකගේ වාර්තාවලට අනුව මේ වන විට මෙරට කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස 1,28,23,000 ඉක්මවා ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,94 ඉක්මවා තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 70,301ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,88,278ක් ලෙසයි. වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම සති 6ක් ඇතුළත එන්නත් ලබා දීමට හැකිවනු ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අපි බලාපොරොත්තු වුණාටත් වඩා අඩු කාලයකදී තරුණ අයට එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ අතරතුර ගරු අමාත්‍යතුමනි තාම සමහර ප්‍රදේශවලට තාම එන්නත් එකක්වත් ලබා දුන්නේ නැති ප්‍රදේශ තියෙනවා. ඔබතුමා පැවසුවා නිවැරදි. රටේ ඇතැම් ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය තියෙනවා එන්නත් ලැබීමේ යම්කිසි ප්‍රමාදයක් සිදු වුණ. ඒකට ඊයේ හවස් වෙනකොට අපි එන්නත් සියල්ල දිස්ත්‍රික්ක වලට බෙදලා හමාර කරා. අපි හිතනවා ලබන ඉරිදා වෙනකොට ඒ අඩුපාඩුවක් තියෙන සියලුම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය වලට එන්නත් කරන්නේ දීලා ඉවර කරන්න පුළුවන් කියලා. ලබන ඉරිදා වෙනකොට අඩුපාඩු තියෙන සියලුම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය වලට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරන්න පුළුවන් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේක මම ඔබතුමාගෙන් ඉල්ලීම කරන්නේ මුළු ලංකාවටම අවුරුදු 20යි 30 ප්‍රජාවට වැඩිදුර අධ්‍යාපනය සඳහා යන අයට පුළුවන් වෙනවා නම් ෆයිසර් එක දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. ගරු මන්ත්‍රීතුමනි අපේ බලාපොරොත්තුව තමයි තව සති 6ක වගේ කාලෙකින් අවුරුදු 20ට වැඩි මේ රටේ සියලු දෙනාටම එන්නත් දීලා නිමා කරන එක. තරුණ අයට ලබා දෙන එන්නතේ වර්ගය පිළිබඳව මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති කරගත යුතු නෑ. මොකද ලෝකේ කරපු පරීක්ෂණ වලින් පෙන්ලා ගිහිල්ලා තියෙනවා මොන වර්ගයේ එන්නතක් වුණත් මේ තරුණ අයට ලබා දුන්නාට පස්සේ ඊටාම හොඳ ප්‍රතිශක්තියක් ඇති කරනවා කියලා. ඒක ෆයිසර් වුණත්, සයිනෝෆාර්ම් වුණත්, වෙන වර්ගයක එන්නතක් වුණත් විශේෂයෙන්ම තරුණ අයට ලබා දීමේදී උන්ගේ ප්‍රතිශක්තිය ගෙඩනගීමේදී සැලකිය යුතු වෙනසක් ඇති වෙන්නේ නෑ. අපිට මේ වෙනතේ ඒ ෆයිසර් සමාගම දීපු ෂෙඩියුල් එක අනුව සතියකට ලක්ෂයක් වගේ තමයි දැනට ලැබෙන්නේ. නමුත් අපිට මාත්‍රා මිලියන 4ක් පමණ ලැබෙන ඔක්තෝබර් මාසෙදී සමහර අයගේ උනන්දුවක් තියෙනවා ෆයිසර් එන්නත ලබා ගන්න විශේෂයෙන්ම මේ විදේශගත වෙන රැකියාව සඳහා බලාපොරොත්තුෙන් ඉන්න අය. ඔවුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඉහළ ප්‍රමාණයක් ෆයිසර් එන්නත් අපිට ලබන මාසෙ ලැබීමත් සමග. අර ඇමතුමා දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අද මම වෛද්‍යවරුත් එක්ක කතා කරාම අපිට එන්නත් 60000ක් වගේ අවශ්‍ය වෙලා තිනවා. ඔබතුමා පුළුවන් නම් අපිට 60000 ලබා දුන්නොත් 30ට වැඩි අයටත් අපිට බොහොම සාර්ථකව කරගන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශය වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ හැමතැනම නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ඒ 60000ක ප්‍රමාණය මේ වෙනකොට වසංගත රෝග විද්‍යායකකින් නිදහස් කරන්න කටයුතු යොදලා තියෙනවා. මම හිතන්නේ මේ ඉරිදා වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරගන්න පුළුවන්කම ලැබේ. ඊතක්සලා ප්ලැට්ෆෝම් එක අද වෙනකොට සම්පූර්ණයෙන් ඩේටා චාර්ජස් වලින් අයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි LMS ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක දැන් පාසල් 20ක පයිලට් ප්‍රොජෙක්ට් එක යනවා. එය ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා එක්ක අපි සාකච්ඡා කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශ දෙක පාසල් 200කට මේ අවුරුද්දේ අරගෙන යන්නත් ඉන්පසුව පාසල් 10000කට ඒ ව්‍යාප්ත කරන්නත්. තවත් කාරණයක් විදිහට පාසල් 10100ම හයිබොප්ටිකල් කේබල් එකෙන් ස්පීඩ් ඉන්ටර්නෙට් දෙන්න කනෙක්ටිවිටි එක යනවා. මේ අද
අලුතෙන් channel 4ක් එළි දැක්ව education syllabus ටික දරුවන්ට දෙන්න. ඒ වගේම අද සාකච්ඡා කරා පාසල් පෙළපොත online එකට ගෙනල්ලා සියලුම පාසල් පෙළපොත් digital platform එකට ගෙනල්ලා voice capturing සහ reading වලට ගෙනියන්න පුළුවන් විදියට පරිවර්තනය කරන්න. එයත් ඊළඟ මාස 6 ඇතුළත අපි පසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් ආසාදිතීන් සහ සමීපාශ්‍රිතීන් නිරෝධහනයෙන් නිදහස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙමගින් කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කර සිටින්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ද්විතීක හෝ තෘතීක සත්කාර රෝහලකට ඇතුළත් කරන රෝගීන් සඳහා බලපැවැත්වෙන යාවත්කාලීන කළ චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කරනු අතර ඔවුන් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ ඊට අනුකූලවයි. නිවෙස් නිරෝධායනයේ පසුවන සෞඛ්‍ය සේවාවන්හි හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවක නිරත වන පුද්ගලයින් ආසාදිතයින් වේ දින 10කට පසු රෝග ලක්ෂණ හෝ ඖෂධයක් නොමැතිව උන නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බවයි එහි සඳහන් වන්නේ. එම අංශවලට අයත් නොවන නිවෙස් නිරෝධායනයේ පසුවන අනෙක් සියලු පුද්ගලයින් ආසාදිතයින් වේ දින 14කට පසු රෝග ලක්ෂණ හෝ ඖෂධයක් නොමැතිව උන නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. එමෙන්ම පූර්ණ එන්නත් කරණයට ලක් වූ ආශ්‍රිතයින් වූ සෞඛ්‍ය සේවා අංශවල සේවකයින් වෙත 3 වන දින 7 වන දින සහ 10 වන දින සිදු කරන කොවිඩ් පරීක්ෂණ මගින් අඛණ්ඩව සේවයේ නිරත විය හැකියි. තවද අනිකුත් අත්‍යවශ්‍ය සේවාවල නිරත පූර්ණ එන්නත් කරණයට ලක් වූ සමීපාශ්‍රිතයින් දින 10කින් සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බවටද එම චක්‍රලේඛයේ සඳහන්. එම කාණ්ඩවලට අයත් අනෙක් සියලු ආශ්‍රිතයින් දින 14කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂණයකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයේ සඳහන්. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කර ඇත්තේ ඒ අනුව මෙම චක්‍රලේඛය මගින් කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කර ඇති බවයි. මේ චක්‍රලේඛය අනුව ඉතාම අවම තත්වයෙන් තම ප්‍රතිදේහ ජනක සහ PCR පරීක්ෂණ වලට යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය දැනට පවතින සමාජයේ පැතිරීම ඉතාම ඉහළ නිසා මෙවැනි සීමා කිරීම නිසා රට තුල පවතින සැබෑ තත්ත්වය ඒ වගේම රෝගයේ ස්වභාවය විචලන වෙන ආකාරයේ රෝගීන් වැඩිවීම හෝ අඩුවීම පිළිබඳ අදහසක් ගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඒ නිසා අපිට යම් විදිහකට මේ රෝගයේ හැසිරීම සම්බන්ධ අවබෝධයක් නැති නිසා අපි මීට වැඩි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ලොව ලදරුවන්ට කොවිඩ් එන්නත් ලබා දෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු 2 ඉක්ම වූ ලදරුවන්ට එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කර තිබෙනවා. කියුබාව එරට වයස අවුරුදු 2 ඉක්ම වූ ලදරුවන්ට එන්නත් ලබා දීම ඊයේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොවිඩ් එන්නත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව මෙලෙස පුළුල් භාවිතයට යොදා ගැනෙන බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 12 ඉක්ම වූවන්ට එම එන්නත් ලබා දීම මුලින්ම ආරම්භ කෙරුණා. මෙම කියුබානු කොවිඩ් එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැහැ. කෙසේ නමුත් වයස අවුරුදු 2කින් ඉහළ ළමයින්ට එන්නත් ලබා දී පාසල් කඩිනමින් විවෘත කිරීම කියුබානු රජයේ අපේක්ෂාවයි. තවත් රටවල් කිහිපයක්ම මේ වන විට වයස අවුරුදු 12 ඉක්ම වූ ළමුන්ට කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කර ඇති අතර චිලි දේශයේ වයස අවුරුදු 6 සිට 12 දක්වා වූ ළමුන්ට සිනොවැක් චීන කොවිඩ් එන්නත ලබා දීමට ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර ඔක්ලන්ඩ් නුවර හැර නවසීලන්තයේ අනිකුත් ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන නීති බදාදා ලිහිල් කරන බව ඊයේ නිවේදනය කර තිබෙනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මර්ධනය කිරීමේ සටන අවසන් අදියරට පැමිණ ඇති බවයි එම තීරණය ප්‍රකාශයට පත් කරමින් අගමැතිනි ජසින්ඩා ආඩන් ප්‍රකාශ කළේ. කොවිඩ් වසංගතය ඉතා හොඳින් පාලනය වන නවසීලන්තයේ නව කොවිඩ් පොකුරක් ඇති වූයේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන්. ඉන්පසුව රට පුරා දැඩි නිරෝධායන නීති පැනවීමට එරට රජය තීරණය කළා. මේ වන විට අනිකුත් ප්‍රදේශවල නිරෝධායන නීති ලිහිල් කළද මිලියන 1.7ක් වෙසෙන ඕක්ලන්ඩ් නුවර ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් වසා තැබෙනු ඇති. මේ අතර ඊයේ දිනය තුල වාර්තා වූ නව ආසාදිතයින් 17856ක් සමගින් රුසියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවා තිබෙනවා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 70,30,455ක් ලෙසයි. එමෙන්ම ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 790ක් සමගින් රුසියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1,87,200ක් දක්වා ඉහළ ගියා. රුසියානු වර්තමාන කොවිඩ් වැල්ලට හේතු වී ඇත්තේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයයි.
ආනායනික ලොකුලුණුවලට අද සිට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සඳහන් කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. ඊයේ කැබිනට් මණ්ඩලයේදී ගරු මුදල් ඇමතුමාගෙන් ඉල්ලීමක් කරා අපි ලොකුලුණු ආනයනය කරනවා ලොකුලුණු ජාතික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2,90,000යි දැන් මේ වෙනකොට ගොවියන් ලොකුලුණු ගලවනවා මේ සඳහා බද්දක් අය කළ නැහැ රුපියල් 15යි ගෙවන්නේ ඒ නිසා මේ මාස දෙකේ ලොකුලුණු මෙට්‍රික් ටොන් 60,000ක් වෙළඳපොළට එනවා දැන් මේ වෙලාවේ ආනයනය කරන්න ගියොත් දේශීය ගොවියට ප්‍රශ්නයක් එනවා නිසා මේ පිළිබඳ මුදල් ඇමතුමා අවධානය යොමු කරලා ඊයේ දිනේ රුපියල් 40කින් බදු වැඩි කරා ආනයනය කරන ලොකුලුණු සඳහා ඉදිරි මාස දෙකේ ලුණු ගොවියන්ට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඔවුන්ගේ නිෂ්පාදනය සඳහා හොඳ මිලක් ලැබෙනවා. කැබිනට් මණ්ඩලය අනුමතිය ලබා දුන්නා පෞද්ගලික සමාගම් 5කට කිරි එළදෙනුන් 4,200ක් ආනයනය කිරීම සඳහා රජයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් පශු සම්පත් මණ්ඩලයටත් අයිති දැනට මුඩු ඉඩම් හැටියට පවතින අක්කර 2,771ක් බිලියන 8ක ආයෝජනයක් සඳහා මේ කැබිනට් මණ්ඩලය අනුමතිය ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා වසරකට මිලියන ලීටර් 22ක් මේ වැඩසටහන හටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක්කල් අපේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න මූලික හේතුව තමයි සතුන්ට අවශ්‍ය කෑම නැහැ. ඒ නිසා සතුන් ආනයනය කරනවා වගේම සතුන්ට අවශ්‍ය ආහාර ටික සකස් කරගන්නත් තමයි රජයේ විසින් ඉඩම් ලබා දුන්නේ. අනිත් සියලුම රටවල් දියර කිරි තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි පෝෂ්‍යදාය ආහාර වේලකට හොඳ. නමුත් අපි විතරයි තාම කිරි පිටි බොන්නේ. ඒ නිසා අපේ අරමුණ තමයි දියර කිරි වලින් ස්වයං පෝෂණය කරන්නේ. පැහැදිලිවම වාහන මිල වැඩිවීමක් තිබෙනවා. මේ රටට වාහන ආනයනය සීමා කරේ නතර කරේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. අපි ඊටාම් බලාපොරොත්තු සහගතව සිටිනවා මේ රටේ කොරෝනා තත්ත්වය ඉදිරි මාසයක දෙකක කාලය තුළ පැහැදිලිවම අඩු වේ කියන කාරණය. දැන් ලෝකයේ බොහෝ රටවල් අවුන්ගේ සංචරණ සීමා ඉවත් කරමින් සමාජ පද්ධතීන් ලිහිල් කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලෙදී නැවත සංචාරක ව්‍යාපාරය යථාවත් වීම හරහා අපි විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූල විශ්ලේෂණය කරන බලාපොරොත්තු තිබෙනවා. එතෙක් කර්මාන්ත ඇමතුමා සඳහන් කළ එතුමාගේ කැබිනට් පත්‍රිකාවකින් මෙරට වාහන 11 නිසා අවශ්‍ය අවසරය ලබා දීලා තිබෙනවා. එහි කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කළ යුතු වන්නේ. 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලියේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ලවිසි කිරීමේ තරඟ ඉසව්වේ නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාද F64 කාණ්ඩයේ පිරිමි හෙල්ලවිසි කිරීමේ තරඟ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු මහතාද සමත් වූ බව අපි සියලු දෙනාම දන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා අගය කිරීමටත් උන්ට වගේම ඔවුන්ගේ පුහුණුකරුවන්ට දිරිදීමනා හැටියට අගය කිරීම හැටියට මූල්‍ය ප්‍රතිපාදන ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය පරිදි ලබා දීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. මහජන ආරක්ෂක ආඥාපනතේ 5 වන වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඇතුළු රජයේ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට පූර්ණ බලය හිමි ඇති බව ජනාධිපති ලේකම්වරයා පවසනවා. ඒ අනුව වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම් අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥාපනතේ දෙවන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. මහජන ආරක්ෂක ආඥාපනතේ 5 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කාර්යභාරය වන බවයි ජනාධිපති ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට බලයක් නොමැති බවට ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් බවයි එයින් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකි බව සඳහන් කරමින් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නියෝගය යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන නියෝජ්‍ය කොමසාරිස්වරු හෝ සහකාර කොමසාරිස්වරු සංඛ්‍යාව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නමින් හෝ නිලයෙන් පත් කළ හැකි බවයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවට නිසැකවම වග බලා ගැනීම සඳහා 5 වන නියෝගය යටතේ පත් කරනු ලැබූ යම් නිසි බලධාරියෙකුට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විධානයන් ලබා දිය හැකි අතර එසේ ලබා දෙන සෑම විධානයක්ම පිළිපැදීම අවස්ථානෝචිත පරිදි නිසි බලධාරයාගේ අධිකාරියේ නිලධාරයාගේ හෝ සම්බන්ධීකරණ නිලධාරයාගේ කාර්ය විය යුතු බවයි එමගින් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ වී සහල් සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට බලය පවරා තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය රුපියල් බිලියන 30ක වියදමින් 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිතයි. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමක් මේ මොහොතේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ. ඒ අනුව බොරැල්ල පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය සහ බන්ධනාගාර මූලස්ථාන කොට නැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැලසුම් කර තිබෙනවා. ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කර ඇති අතර ආයෝජකයින් කිහිප දෙනෙකුම මේ වන විටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයින්ට අමතරව තවත් ආයෝජකයින් සිටි නම් ඔවුන්ටද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන ලෙසටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. පසුගියදා කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් සුව විරුවෙකුට ජීවිතය අහිමි වුණා. එලෙස මාහැඟි සේවයක් සිදු කළ ආනමඩුව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීවරයා ලෙස සේවය කළ වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා ගැනයි මේ සටහන. කොවිඩ් අභියෝගය ජීවිත උදුරා ගනිද්දී එකේ ජීවිත වෙනුවෙන් සටන් කළ සුව විරුවන්ත ජීවිතය හැරදා යනුයේ නොසිතූ ලෙසයි. එවන් සිදුවීමක් පසුගිය දිනකද වාර්තා වූයේ සුව විරුවන්ගේ කැපකිරීමෙහි අසීමිත ප්‍රතිඵලයන්ද සිහිපත් කරවමින්. වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා එලෙස ජීවිතය හැරයන්නේ පසුගිය තුන්වනදායි. කොවිඩ් ආසාධිතව ITH රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස ජීවිතයෙන් සමුගත් වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා මෙරටට සිදු කළ සේවය අපරිමිතයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව රුහුණු විශ්වවිද්‍යාලයෙන් සහ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උසස් අධ්‍යාපනය හදාරණේ මහතා වෛද්‍යවරයෙකු ලෙස සිය සේවය ආරම්භන්නේ එතැන් සිට දහසක් රෝගීන් සුවපත් කිරීමේ බලාපොරොත්තු පෙරදැරිවයි. දෙදරු පියෙක් වන වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා රෝහල් කිහිපයකම සේවය කළ අතර ඒ සෑම අවස්ථාවකම පරාර්ථකාමී වෛද්‍යවරයෙකු ලෙසින් සිය කාර්යභාරය ඔහු විසින් සිදු කරනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින්. රෝහල්වල ප්‍රතිකාර සඳහා වයෝවෘද්ධ පිරිසට ඇතුළු සෑම රෝගියෙකුටම ප්‍රතිකාරවලට අවශ්‍ය ඕනෑම උපකාරයක් එතුමා සිදු කළේ කිසිදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොවෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙරට කොවිඩ් පාලනය සඳහා මෙරට රෝහල් පද්ධතියට සවියක් වෙමින් විශාල සේවයක් සිදු කරද්දී හුස්මකට 6ක ව්‍යාපෘතිය වෙනුවෙන් එතුමා සිය කාලය සහ ශ්‍රමය කැප කරන්නට විය. එතුමා රෝගීන්ට කතා කරන ආකාරයට රෝගීන්ට සලකන ආකාරය අතිවිශිෂ්ටයි. සමහර වෙලාවට අතේ තියෙනවා බනිස් මල්ලා. මම අහනවා වෙලාවකට ඇයි ඔච්චර බනිස් කියලා. නෑ මල්ලි මං තේ බොද්දි මට විතරක් තේ බොන්න බෑනේ. මේ ස්ටාෆ් එකේ තව කට්ටිය ඉන්නවනේ. මං ඒ ඔක්කොටම එක්ක බනිස් ගෙනාවා. ඒ විතරක් නෙවෙයි ඇත්තටම මේ පැත්තෙන් බල්ලෙක් යනවා නම් පූසෙක් යනවා නම් උටත් ඒ වෙලාවට බනිස් කෑල්ලක් හම්බ වෙනවා. එච්චර මානව දයාවෙන් පිරි වෛද්‍යවරයෙක් තමා මේ කොරෝනා අවදුර බිලිගත්තේ. එලෙසින් සුව විරු සේවය වෙනුවෙන් කැපවී මෙලෙස ජීවිතයෙන් සමුකන්නට සිදු වෛද්‍ය වසන්ත ජයසූරිය මහතාණනි ඔබතුමන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණ සම්පත්තිය ලැබේවා. ජීවිතයේ අවසානය දක්වාම පසුවදන් සපයන කෙනෙක්ගේ කතාවක් මේ. ඔහු වීදි සුනකීන්ගේ ආදරයේ හිමිකාරිත්වයයි. මිය යන තුරුම හිමිකාරයෙක් නැති ආදරයේ හිමිකාරිත්වය මුලදීසේම අවසානයේදීත් අත් නොහැරියොහු කෙන්ට් ලක්. ජීවත් වෙන්නේ හොංකොං වල. මේ විදියට ඔහු ආදරය කරන්නේ අයාලේ යන සුනකින්ට. 500කට වැඩි සුනකින් පිරිසක් මේ විදියට කෙන්ට්ගේ රැකවරණය යටතේ ආදරය ලබනවා. ඕගාව ඉන්න බොහෝ සුනකින් වීදියේ අසරණව සිටි අය විවිධ ආබාධ සහිත සුනකින් එවගේම බොහෝ සුනකින් වැඩිහිටි සුනකින් කෙන්ට් එක්ක ඔවුන් බොහොම විනෝදයෙන් කාලය ගත කරනවා.
කෙන්ට් මෙහෙම කියනවා. බොහෝ දෙනෙක් සුරතල් ලස්සන සුනකින්ට තමයි ආතරය කරන්නේ. මේ වගේ වීදි සුනකින් ප්‍රතික්ෂේප කරනවා. මේ විදියට කෙන්ට්ගේ රැකවරණය ලබන සුනකින් මිය යන තුරුම බලාගන්න ඔහු අමතක කරන්නේ නැහැ. ඒත් වීදි සුනකින් මියගිය පසුව ඔවුන්ට ගෞරවනීය සමුගැනීමක් හිමිවෙන්නේ නැහැ. කෙන්ට් මේ සුනකින්ට ගෞරවනීය අවසානයක් උරුම කර දෙනවා. එරට ඇති සත්ව ආදාහනාකාරයකට මේ සුනකින්ගේ දේහයන් රැගෙන යමින් ඉතින් එතනදි සුනකින්ට ලැබෙන්නේ ගෞරවනීය අවසන් සමුගැනීමක්. මේ හැමදේටම වඩා අවසානයේදී කෙන්ට් කියන කතාව ඒක තමයි අහන්න ඕනෙම. සුසානය කියන්නේ ඔවුන්ගේ ජීවිතය අවසානය. හැබැයි මිනිස්සු මේ වීදි සුනකින් ජීවත්ව සිටියදී ඔවුන්ට ආදරයෙන් සලකන්න ඕනේ. හැබැයි මිය ගියාට පස්සේ නෙවෙයි මේ වීදි සුනකින් ජීවත්ව සිටියදීත් ඔවුන්ට ආදරයෙන් සලකන්න ඕනේ. අවසානයේ කෙන්ට් කියූ කතාව ඇත්තටම අපිට මතක් කරලා දෙන දයාව, කරුණාව, ආදරය අපිට පුළුවන් නම් මහිංසක සතෙකුට ලබා දෙන්න. ඒක ගොඩක් වටින දෙයක්. අවධානය විදෙස් පුවත් වෙත. ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමේ පියවර පමා කළ නොහැකි බව ලෝපුරා විද්‍යාඥයින් රැසක් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිහිතලේ උණුසුම් වීමෙන් මිනිසාගේ සෞඛ්‍යයට දැනටමත් විශාල හානියක් සිදුවන අතර කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් එය වැළැක්වීමට ගනු ලබන පියවර පමා කළ නොහැකි බව ලෝකේ පුරා විද්‍යාඥයින් රැසක් පෙන්වා දෙනවා. සුප්‍රකට ලැන්සෙට් ඇතුළු විද්‍යා සංග්‍රහ 230කට අධික සංඛ්‍යාවක ඔවුන් මෙලෙස අදහස් දක්වා ඇත්තේ නොවැම්බර් පැවැත්වෙන ගෝලීය කාලගුණ සමුළුවට පෙරවදනක් ලෙසයි. මේ වන විට පූර්ව කාර්මීකරණ යුගයට වඩා මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.1කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පසුගිය 20 වසර තුල වයස අවුරුදු 65ට වැඩි වයස්කාණ්ඩයේ අයගේ උණුසුමේ බලපෑමෙන් සිදුවන මරණ 50%කින් ඉහළ ගොස් ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. දැඩි උණුසුම් වීමෙන් විජලනය මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ලවන අතර මානසික සෞඛ්‍ය ගර්භණීභාවයේදී ඇතිවන සංකූලතා ඇතුළු මිනිසාගේ සෞඛ්‍යයට දැනටමත් විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවට ඔවුන් පෙන්වා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම වසර 2030 වන විට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් ඉහළ යා හැකි අතර එහි බලපෑම අවම කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. හෙට සැප්තැම්බර් 8 වනදා මෙරට විශිෂ්ට ගණයේ සංගීතඥයෙක් නර්තන ශිල්පියෙක් කතුවරයෙක් සහ ශ්‍රී ලංකා නාට්‍ය හා සිනමාවේ අධ්‍යක්ෂවරයෙකු වූ WB මකුලොළුව මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1984 සැප්තැම්බර් මාස 8 වන දිනයි. පුද්ගලයන් ප්‍රජාව සහ සමාජයන් සඳහා සාක්ෂරතාවයේ වැදගත්කම සහ සාක්ෂරතාවයෙන් පිරිපුන් සමාජයක අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැප්තැම්බර් මාස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ලන්දේසින් නිව් ඇම්ස්ටර්ඩෑම් බ්‍රිතාන්‍යයට බාර දීමෙන් පසුව එය නිව්යෝක් ලෙස නම් කර ඇත්තේ 1664 සැප්තැම්බර් මාස 8 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.